Become කතා කරන්න ජාති වික්‍රමයන්. ඒක මේ කවදා පොතපතින් මේක කියන පන්ති ගිහිල්ලා එහෙමනේ ඒක පරිසරය. අපේ ගමේදලා නගරයට හැතැම්ම 10ක් තියෙනවා. වාහනේම නැහැ. ඉතින් පයින් එන්නේ. මගේ දිනපොතක මං ලියලා තියෙනවා ගීයක් මොපරේ එකක් පොඩ්ඩක් බලපකො මේක කියලා. මම බැලුවා මං මේ තියෙන්නේ. ඒ චරිතය දැකපුවම අපි චරිතය අධ්‍යයනය කරනවා. මේ එක එක චරිත විවිධ චරිත තියෙනවා. පුතා why don't you try? අපි උත්සාහ කරමු. ඒ ගලපත්තේ කටින් නෙවෙයි කියන්නේ වයසයිනේ. ඉතින් වයසකට සාරික දුරලන්නේ. හිත හොඳයි. කය දුරලයි. මම ඇත්ත වශයෙන් අපේ ඉස්කෝලේ යන කාලේ මේ හරි අපහසුකම් තිබුණේ අපිට. අපි යන්නේ සරමයි කමිසෙයි තමයි. මොකද දොර කඩ ඇතුළට එන්නද එළියට එනවද? මම ඉතින් යන්නේ මවට ආහුද. මගේ සහෝදරයා මේ මම ඇවිල්ලා ඉන්න මොකද්ද ප්‍රශ්නේ? Someone for you යුගයේ නාලිකාව. වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට සබස්ක්‍රයිබ් කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා බෙල් අකුණ ක්ලික් කරන්න. සිරිල් වික්‍රමගේ අපේ ප්‍රවීණතම සහ ජ්‍යෙෂ්ඨතම රංගවේදියා. මම මේ සාකච්ඡාව පටන් ගන්න කැමති රංගවේදියාගෙන් නෙවෙයි. අපි බොහොම දෙනෙක් නොදන්නා සමහරුන්ගේ අවධානයට ලක් නොවුණු සිරිල් වික්‍රමගේ කියන චිත්‍රපට අධ්‍යක්ෂකවරයා කියන්නේ. මොකද මම එහෙම කියන්නේ සිරිල් වික්‍රමගේ අධ්‍යක්ෂණය කරපු සිහිනලුවක් චිත්‍රපටයේ එන ගීතයක් අප අතර නොමියෙන ගීයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි බොහෝ දෙනෙක් දන්නේ නැහැ මේ ගීතය සිහිනලුවක් චිත්‍රපටයේ අඩංගු ගීතයක් කියලා. මේ ගීතය තමයි මාමල පසු සොහොන් කොතේ දුක්ගීයක් ලියනු මැනව ආදී ගීය. මම කැමති එතනින් අපේ කතා බහ පටන් ගන්න. ඔසම් මට එක සීක්වන්ස් එකක් සිද්ධියක් අවශ්‍ය වුණා. ඒක රූපයෙන් පෙන්වන්නට අමාරුයි. මට අවශ්‍ය වුණා මේක ගීතෙන් මේ හැඟීම් ප්‍රකාශ කරන්න. හැඟීම ඒක තමයි සිනමාවේ තේමාව. ඒක ප්‍රකාශ කරන්න හැඟීමෙන් අවශ්‍ය වුණා ගීතයක් මේකට. මට ඒ ගීතේ ඉතින් කොහොමද මහගමසේකරනේ අපේ ගීත රචකයා. මම මහගමට කතා මහගම මට මෙන්න මේ වගේ ගීතයක් අවශ්‍යයි. එතකොට කතා කරා ඉතින් අපි ගම්පහ තානායමට වෙලා කතා කරමු කියලා. ඉතින් ගියා. ඉතින් එයා කිව්වා ගීත ලිව්වා. මම ඒක නෙවෙයි. මේක නෙවෙයි. ඉතින් සේකරට පුදුමයි සේකර ගීතයක් ප්‍රතික්ෂේප කිරීම ගැන. මොකද සේකර මේකයි. අපි දවස් දෙකක් මේ විදිහට හරි ගියේ නෑ. තුන්වෙනි දවසේ ගියා. එතකොට සේකර කිව්වා මේ මගේ දිනපොතක මං ලියලා තියෙනවා ගීයක් මොපරේ එකක් පොඩ්ඩක් බලපකො මේක කියලා. මම බැලුවා මං මේ තියෙන්නේ බේරෝ යම් කිසියෙකු මාහට පෙම් කළ බව. එතකොට ඒ කීරාවේ හීන් හඩින් මොකද සේකර මේ තියෙන්නේ මේකනේ මං ඉල්ලුවේ. ඉතින් ඒ ගීතේ මම ඇල්විටකට තියලා තනුවක් කළා. ඉතින් ඒ ගායන කරන්නට සුදුසුම පුද්ගලයා තමයි පණ්ඩිත අමරදේව. ඉතින් අපි ඒක රෙකෝඩ් කරා මෙතන පණ්ඩිත අමරදේව හඬින්.
ඉතින් මේක ඇත්ත වශයෙන් හරි හැංගීම්බර ගීතයක්. සේකරත් හරි කැමති වුණා. මගේ දත සේකරගේ මල්ලගමදෙත් මේ ගීතේ වාදනය කරා. ඉතින් ඒක හරි ඒ මුළු සිනමාවේ තේමාවම උනේ ඒක. එහෙමයි ගීතය ආරම්භනේ. දැන් මේ ගීතය අඩංගු සිහිනලුවක් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න සිරිල් වික්‍රමගේට අවකාශය ලැබෙන්නේ නිෂ්පාදක ලීනස් දිසානායක නිසා. ලීනස් දිසානායක චිත්‍රපට සමාගමෙන් සිංහල සිනමාව වෙනුවෙන් අති විශිෂ්ට වූ සේවාවක් කළ චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. ලීනස් දිසානායකයන්ව සිරිල්ට හම්බෙන්නේ සිරිල් වික්‍රමගේ නළුවෙක් වුණ නිසා. කොහොමද මේ නළුවෙක් වුණේ? ඔබ ගුරුවරයෙක්. ඔව්. මම ගුරුවරයෙක් හැටියටත් ඉතින් ගමේ පොඩි තියටර් කෙරුවා අපි. ඉතින් චිත්‍රපටය උඟ බලන්න ආසයි හිටියා. ඉතින් මට මේක ඒ කාලේ ඉඳන් තිබුණු ලොකු අදහසක් තමයි. බලාපොරොත්තු ආසාවක්. කොහොමත් මම ඉස්සලා සංගීතය කරේ. මහනුවර මුල්ගම්පොළ සිරිල් පෙරේරා කරා එතනේ. එතුමා යටතේම වයලින් වාදනය කරා. ඊට පස්සේ මොහොතක් බාධා කරනවා. දැන් ඒ සිරිල් පෙරේරා මහතා යටතේ වයලින් වාදනය කරපු තවත් කෙනෙක් තමයි වික්ටර් රත්නායක. වික්ටර්ට පස්සේ ඉවඳුනේ. ඉතින් මේ වික්ටර්ලා ඉතින් මම වැඩි ඊට පස්සේ කොළඹට ආවා. කොළඹදී මට සෝමාංශ පට්ටිආරච්චි මහත්මයා මුණ ගහලා දුන්නා මගේ මිත්‍රයෙක්. ඊට පස්සේ වයලින් වාදනයේ පස්සේ මට අම්මයි වැඩිපුර ගන්නට හිතාගෙන ඊට පස්සේ මගේ වෙස්ලි විද්‍යාලයට මම පත්වීමක් ගත්තා. ඒ කාලේ එනකොට පණ්ඩිත අමරදේවන් ලංකාවට ඇවිල්ලා YMB එකේ තිබුණා මම එතෙන්ට ගියා. එතෙන් ටික කාලයක් කරනකොට මට කතා කරා ශ්‍රී ජයනා මේ බැලේ එකක් කරව කියලා. මම නැටුමට ගියා. ඉතින් මේ බැලේ එකේ ගීතයක් නිර්මාණය කරන්න ආවා ආනන්ද මර්ගමට. ඒර්පුල් කමලසේ ඉඳ ගීතා ගන්න කියලා ගීත. ඉතින් එතුමා මම ගැන බොහොම පැහැදිලා එතුමා කතා කරා මේ එයාගේ ගීත නාටකයක් දෙන කරමු කියලා. ඔතෙන්ද ඉතින් ඔය කලාපෙල හිටපු ධම්මජාගොඩ සෙල්ට සිල්ලා ඔය කට්ටිය අපි හම්බෙලා. ඉතින් ඒකෙන් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ වෙස්ලි විද්‍යාලයේ ෆීලික්ස් ප්‍රේමවර්ධන කරා මිනිස් ගතිය කියලා නාට්‍ය. ඒකේ චරිතයක් මම කරා. ඒකට ගුණසේන ගලප්පත්ති ඔහුගේ සඳකෙඳුරු කියන නාට්‍ය ඒක මම බලලා තියෙනවා. ඉතින් මේ මිනිස් ගතිය නාට්‍ය බලන්න ඇවිල්ලා ඌ මට කතා කරා මට පිටපතක් දුන්නා. මෙන්න මේ නාට්‍ය අපි කරනවා කියලා. මූදු පුත්තු මේ කියවගෙන ඉන්නේ. ඒ චරිතය ඉතින් කියවගෙන මම ගියා රොයල් ප්‍රාථමිකයේ තමයි රිහර්සල් ගියා. එතෙන්දී ඇවිල්ලා හිටියා ඉන්දි ජයසේන සෝමනතා සුබෝසි සෝමනතා මොයිට දැකලා තියෙනවා ඒ ලෝකෙ මෙලවල් නාට්‍ය වල. ඉතින් ඊට පස්සේ ඉතින් මට චරිතය කියවලා පළවෙනි පුහුණුවට මං ගියා. ගලප්පතින් වැඩි කටින් කතනේ කියන්නේ වල හැංගීම් ගන්නවා. දවස් 3ක් 4ක් ගලප්පත දෙල් වෙන. ඒ පුතා ඔයාට මේ කරන්න බෑ කියලා මම හරි විශ්වාස ප්‍රශ්න නැහැ. තව සතියකින් මේ ආවා. පුතා why don't you try? අපි උත්සාහ කරමු. ඒ ගලප්පත්තේ කටින් නෙවෙයි කියන්නේ හැංගීම් කියලා. ඊට පස්සේ හරි පැහැදුනා. ඒ තේගිරි චරිත මොහොත පුත් වල මම නළුවෙක් කරේ.
එතකොට මම නළුවෙක් කෙනෙක් වුණා කියන ගලපත්තේ. ඉතින් ඒ නාට්‍ය හරි ජනප්‍රිය වුණා. ඉතින් මේ නාට්‍ය දැකපු බලන්ට ඇවිල්ලා තින්න සිසිර සේනරත්න, හර්බර්ට් එම් සේනරත්න උන් තෝරගත්තම හඳපාන චිත්‍රපටයේ හරමා චරිතයට. හරි. ඉතින් අපි කරා එක. ඊට පස්සේ තමයි මාචාර්ය සරච්චන්ද්‍ර කරා පබාවති කියන නාට්‍යය. ඒකේ ඔක්කාක රජුගේ චරිතය මට තිබුණේ. ඒකට මාචාර්යතුමා පොඩ්ඩක් මේක මිහිළු චරිතයක් විදිහට කරන්න කියලා. මේ නාට්‍ය බලන්නට ඇවිල්ලා හිටියා මේ ඔය බිලියස් දොස්තර ලීනා තේසානායක, සකල සූර්ය, සිල්වා. මේගොල්ල ගෙන්නේ මේ ලයනල් බ්‍රැන්ඩු. ඒකනේ ඩීආර් මිනුවන්ගොඩ ඩීආර්. මිනුවන්ගොඩ ඩීආර්. ඉතින් සෝමලත් රායම මේක හිටියා සෝමලත් මම මේක බලලා ඒ සකල සූර්ය කියන ආත්මය මම එතකොට හිටියේ බොරැල්ලේ මගේ පොඩිමනේ. ඒකට ඇවිල්ලා අපි මේ ආවේ ඔබතුමා වෙලා චිත්‍රපටයකට තෝරා ගන්න. මේක නිෂ්පාදක ලීනා සිතානක දොස්තර. දැන් වෝල්ඩ් ප්ලේස් එකේ ඉන්නවා දැන් එයාගේ ගෙදර පොඩ්ඩක් යන් ගියා. එළින් ගියන් පස්සේ කතා කරා. කතා කළා අද මගෙත් එයා මේගොම මං ගියා. මට දුන්න ස්ක්‍රිප්ට් එක කියවන්න. ඉතින් මං කියුවා මේක. මේක මට ඇල්ලුවේ නෑ. ඒකෙත් මට තිබුණ විකට චරිතයක්. ටික පාතාල බයිරෝ එකක්. උදේ මගෙන් ඇහුවා කොහොමද? ඔය ડોක්ටර් මම මේකට කැමති නෑ. ඒක මමත් කැමති නෑ ඉතින්. හොඳ ස්ක්‍රිප්ට් එකක් ගන්න. මගේ ડોක්ටර් මූල පුත්‍ර කියලා නාට්‍යයක් අපි කරනවා. අපි ඒක 16 මිලිමීටර් කරන්න බලාපොරොත්තු හිටියා. අයිසේ මට ගෙන දැස්. පස්සේ වෝල්ඩ් ප්ලේස් එකේ ගිහගෙන පස්සේ මං කලප්පත්තිත් එක්ක ගියා. ඊළඟ කියෙව්වා. හරි පැහැදුනා. අයිසේ මේක හරි ෂොක් නේ. සේකට කතා කරා. පස්සේ මේක අපි සිනමාවට ලියමු. හරි. එතකොට ගලප්පත්ති මමයි සේකර මේ වැඩේ බාරගත්තා. ගලප්පත්ති අවශ්‍ය මේකට මට තේරෙන්නේ නැහැ. මං කිව්වා බය වෙන්න එපා. අපි ලියමු. ඊළා මම තිසෙලිනුට කතා කරා. එයාමට සංදේශයේ ස්ක්‍රිප්ට් එක ගෙනත් දෙනවා මේ බාහිර වැඩුවා. බලතින් අපි භාගම සේකරගේ ගෙදර මේක ලියන. ලියන ගමන් ගලප්පතින් මේ අදිමදි කරනවා. මේ දැන් ડોක්ටර් සිරිගුණසිංහ ලංකාවට ඇවිත් ඉන්නේ. එයාසේ නම හදාලා තියෙන්නේ. අපි යාට කතා කරමු. මම කිව්වා මොකද්ද පිස්සු? මොකටද කාටවත් දෙන්නේ ගලා කරන්ට අපි ඉන්නවා කියලා. සේකරම දෙන්නම කාර්යය ගියේ නැහැ. පස්සේ යා ගිහිල්ලා පෙරදිනට සිරිගුණ හම්බෙලා එයාට එන්නේ කිව්වා. ડોක්ටර් සිරි ආවා. සේකරගෙන මම මොකද්ද සිරි මේ මම මේක ડોක්ටර් අපට මේ කරන්න කවුද මේ මම ගන්නේ ડોක්ටර් මට අඳුනලා දෙන්න පුළුවන්ද? එතකොට යා ගම්පහ ඩිස්පෙන්සරි ඇවිල්ලා හිටියා. මම කිව්වා මම ડોක්ටර් මේ ගලප්පත්තේ මේ වැඩේට කැමතියි. මේ ડોක්ටර් සිරිට ප්‍රශ්න නැහැ. ඊට පස්සේ ડોක්ටර් සිරි හරි මම ස්ක්‍රිප්ට් ලියන්නම්. I think ඒ ස්ක්‍රිප්ට් එක තමයි සත් සමුද්‍ර එයත් මේ වසන්ත ඔබේසේකට එකතල ලැබුණා. දැන් භාෂාවක බං දෙසරක් හඳාන ගිහලා ඉතින් බැලුවා. සෙල්ලියාගෙන ආවා මේක.
ડૉક્ટર හරි කියවන්න මේගොල්ලෝ කියුවා ස්ක්‍රිප්ට් එක. ડૉක්ટર ලියන හොඳයි. එතකොට මේ ડૉක්ટર සිරිකව මේ ડૉක්ટર මේකේ ප්‍රධාන චරිතය. ડૉක්ટર මේ ඉන්නේ. මෙයා තමයි. ඒ ડૉක්ટર සිරිකව මේ සිරිල්ට මේ කරන්න බැරි වෙයි. එහෙම නෝ යන්න ස්ක්‍රිප්ට් එක. මොබෙනේ ස්ක්‍රිප්ට් එක යනවා හරි. හරි කරමු. එහෙමයි පටන් ගත්තේ. ඉතින් ડૉක්ટર සිරිගුණ බලාපොරොත්තු වෙන්නේ නැහැ මං. අනිත් අය තෝරාගත්තේ ස්වර්ණ මහරජා. එතකොට සෝමලතාට මං කතා කරා. ડૉක්ટર මේ නිසානාගම මේ අම්මගේ චරිතයට සෝමලතා ගන්න. මම සෝමලතා කතා කරා. සෝමලතා කැමති වෙන්නේ නැහැ. ඇත්ත කතාවේ. මට මේ මට නාගි චරිත දෙන්නේ. පස්සේ මම දෙන්නව කාමනේ ගත්තා. බෙස්ට් ඇක්ට්‍රස් සම්මානය ගත්තා. ඉතින් එහෙම යෝගී ඔක කතා ගොඩක් තියෙනවා. ඉතින් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මම චිත්‍රපට නළුවෙක් වෙයි කියලා මගෙත් හිත තිබුණේ නැහැ. නමුත් ඒ සත්සමරු චිත්‍රපටයෙන් මට ජනප්‍රියත්වය ආවා. එතෙන් තමයි මම පටන් ගත්තේ චිත්‍රපට. ඊට පස්සේ බොහෝ චිත්‍රපට ආවා. පියසිරි ගුණතුංග මොකද උනේ කියලා. ඉතින් පතිරාජත් එක්ක වැඩ කරා. වගේ දැන් මේ චිත්‍රපට රංගවේදය කියන එක දැන් මේ විෂයක් විදිහට එහෙම නැත්නම් මේ අධ්‍යාපනය ලැබිය යුතු දෙයක් විදිහට බොහෝ අය සැලකනවා. ශ්‍රීල් වික්‍රමගේ කියන්නේ අපේ රටේ බිහිවෙච්ච රංගවේදීන් ගත්තාම ඒ අතර ඉහළින්ම ඉන්න රංගවේදී. එතකොට ඔබ මේ ශිල්පය හදාරපු තැනක් තියෙනවද නැත්නම් මේ දේවල් උකහාගත්තේ කොහොමද? ඔය ඉතින් ඔක රංගපෑම හදාරනවා කියලා බොහෝ දෙනෙක් කියනවා. පුතපතත් බලනවා. නමුත් මේ සමන් මොකද්ද මේක හදාරන්නේ? අපි හදාරන්නේ චිත්‍රපටයේ අපි අත්දැකීම් ලබා ගන්නවා. අපි අත්දැකීම් ලබන්න මේ මිනිස්සු ඉන්නවද? මේ අපි රංගපෑම චරිත ඔක්කොම මේ සාමාන්‍ය පරිබාහිර චරිත. ඒ චරිතය දැකපුවම අපි චරිතය අධ්‍යයනය කරනවා. මේ එක චරිත විවිධ චරිත තියෙනවා. ඉතින් එක චරිත මගේ අපි අධ්‍යයනය කරන මිනිස්සු කොහොමද හැසිරෙන්නේ කොහොමද හැසිරෙන්නේ මේ වගේ. එයින් තමයි චරිතයක් ගොඩනගා ගන්න අපි කරන්නේ. ඒක බස් ස්ටෑන්ඩ් වල චරිත තියෙනවා. මේ අන්තක සිද්ධි තියෙනවා. අපි පොලි වෙනකොට දවසක් කකුලක් නැති හිඟන්න එක්කන හිඟා ගන්න. ඒතර මිනිහෙක් කියනවා දැන් බලනවා මේ මිනිහා කකුලක් නැහැ. නමුත් ඇත්ත වචනේ පාවිච්චි කරනවා. නමුත් කකුල් හතරේ අපට බෑ. ඇත්ත වචනේ පාවිච්චි. ඔය දැන් ලස්සන. කකුල් හතරේ. ඕවා තමයි අපි මම කොහේ මුංචි බරට ටිප් ටොප් කියලා දුමාත් එක ෆුල් කිට් එන්නේ. ඉතින් වලින් රතු පෙන්නන්න බෑ. ගෑනුන් බෑ. ඒක චරිතයක්. ඔය කොටේ සෙලෙන්කෝ වල හිටියා. හාමු මාත්තා කියලා කෙනෙක්. බොහොම සල්ලිකාර පවුල කෙනෙක් ඇවිල්ලා ටයි කෝට් හදලා ඉන්නේ උතන. ඉතින් දවසක් ආවා ජේ.ආර්. ජාගම මහත්තයා ශ්‍රීලංකාවේ මොකක්ද එක්කට. ඒකට වෙලා ජේ.ආර්. කියලා කතා කරුවා. මේ ජේ.ආර්. එක්ක ඔක්ස්ෆර්ඩ් වල ඉගෙන ගත්තේ. දැන් ඇවිල්ලා මෙතන. ඔය කතාවේ මට හම්බුණා සීදුරිස් කියලා බාස් කෙනෙක් කොණ්ඩේවල.
එතක මහත්තයා බලන්න ඔය අපේ රජකම ඔය එංගලන්තයට දෙනකොට අපට ලොකු මුදලක් හම්බුණා. ඒකම බැංකුවේ තියෙනවා. මට ගන්න දෙන්නේ නැහැ. බැංකුවේ තියෙනවලු ඒගොල්ලෝ පරම රජවරු. ඒ රජකම ගන්නකොට ලොකු මුදලක් මහට ඒගොල්ලෝ අතිලා මේගොල්ලෝ. මං ගිහිල්ලා කතා කරන්නේ. මට දෙන්නේ නැහැනේ. ඉතින් තමයි චරිතය මහදාරන්නේ ඔබේ පොතේ කියවල මොනවද කරන්නේ? හැබැයි අපි සාධාරණ දැන් ඔය පාටේ නළුව මාරම් බ්‍රෑන්ඩ් ලොක් කියන නළුව. ඒකම දක්වී ඉන්දියාවේ මේ දක්නලු හිටියා. අපි සාධාරණ දකින්න. ඒක නෑ මේව අපේ කරගන්න ඕනේ. එතකොට ඉතින් තමගේ චරිතය ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. තමගේ චරිතය තමා හදා ගන්න. එහෙමයි කරන්න ඕන. දැන් ඔබ ඔබේ මේ රංගපෑම් පරාසය තුළ ඔබ ලංකාවේ විවිධාකාර වූ නළු නිළියන් සමග ගැවසෙනවා, ඇසුරු කරනවා, රංගනයේ යෙදෙනවා. මේ ලාංකේය නළු නිළි පරම්පරාව ගත්තාම මොන විදිහටද ඔබ දකින්නේ? ලාංකේය නළු නිළි පරම්පරාව ඇත්තටම දක්ෂ ශිල්පීන් හිටියා. අපි කොහොමද කතා කරන්නේ ජෝබ් වික්‍රමයන්? ජෝබ් වික්‍රමේ කවදා පොතපතින් මේක කියන පන්ති ගිහිල්ලා එහෙමනේ ඒක පරිසරේ ඒක ගාමිණී ෆොන්සේකා බොහොම දක්ෂයි. ඒගොල්ලෝ මේ පන්ති ගිහිල්ලා රෙමේ නෙවෙයි. ඒගොල්ලෝ තමගේ හැකියාව වර්ධනය කරගත්තා. දැන් මේ කාටත් මේ හැකියාව තියෙනවා. නමුත් ඒක වර්ධනය කරගන්න. ඒකයි මම හුඟක් ගොම පොතපත් කියවනවා. පොතපත් කියවුවා ඒ චරිතවල. ඒක මේ චරිතේ තමාම ගොඩනගා ගන්න. අනුන් කරපු දෙය නෙමෙයි. ඒ චරිතය තමා ගොඩනගා ගන්න. මම කරන්නේ ඒකයි. මම දැන් කන්දේ ගෙදර තෙල් නාට්‍යයේ මේ බොහොම ජනප්‍රියයි. එතකොට ඇල්ල ළඟ වලව්ව අපෝම චරිතය. ඒක මම නිර්මාණය ඉතින් පතිරාජ මට මේක අවශ්‍ය ලක්ෂණ මට මේකයි මේම කරන්න ඕන. ඉතින් මම ගොඩනගා ගන්න. එහෙමයි කරන්නේ. මේ අපේ මේ නළු නිළි පරම්පරාව ගැන කල්පනා කරලා බලනකොට ඔබට පුළුවන් ද මේ සිරිල් වික්‍රමගේ කැමැතිම නැත්නම් සිරිල් වික්‍රමගේ වඩාත්ම අගය කරන නළුවෙක් හෝ නිළියක් නම් කරන්න? මම වඩාත්ම ජෝබ් වික්‍රම. නිළියකට ඇත්තටම කියන මානි පොන්සේලා තමයි තාමත් මම කැමතියි. මුලින් කැමැත්ත රුක්මනී දේවී ලොකු දක්ෂතාවයක් තිබුණා. ඒ වගේ අපේ සීමිත අයිනාලිත නරකම නෙවෙයිම පාරිද. ඒකන ඉතින් අනෝජා වීරසිංහ ස්වර්ණා වලට මේගොල්ලෝ දක්ෂයි. වඩාමත්ම මට කැමැත්ත මගේ තියෙන මාලිනී ෆොන්සේකා. මගේ තනයි තරහවෙන්නේ මගේ. මේක සමහරට මේ ටිකක් අසාධාරණ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි සිරිල් වික්‍රමගේ නිරූපණය කරපු චරිත දිහා අපෝ හැරිලා බලද්දී සිරිල් වික්‍රමගේ පුද්ගලිකව වඩාත්ම කැමති චරිතයක් තියෙනවද? මුලින්ම කැමති මම සත් සම්බුදුරමගේ චරිතයට මුලදවසේ. ඊළඟට ටෙලිනාට්‍යෙ මම කන්දේ ගෙදර ටෙලිනාට්‍ය මම කැමති. ඇල්ල ළඟ බලව.
කන්දේ ගෙදර මේ හල්මේදා චරිතේ මැණික් නදී මැණික් මේවා ඉතින් කැමති චරිත එකක්ම කියලා නෑ. ඒ කෘතියට අවශ්‍ය රංගන ඉදිරිපත් කරනවා. මම ඒකයි කරේ. මම කවුරු කියන කාගත් අර මෙහෙම කරා එනවා මෙහෙම කරනවා කියලා නෙවෙයි. එහෙම අනුකරණය කරන්න අමාරුයි. අපට කොහොමද ජෝබ් එක අනුකරණය කරන්න බෑනේ. ගාමිණී ෆෝන්සේක අනුකරණය කරන්න බෑ. ඒක ආදර්ශ ගන්න පුළුවන් එයාගේ. Someone for you. අපි අහලා තියෙනවා මේ සමහර චරිත නිරූපණය කරද්දී ඔබ මේ චිත්‍රපට ශාලාවේ නෙවෙයි ප්‍රේක්ෂකාගාරේ නෙවෙයි රූගත කරන අවස්ථාව. මම අහලා තියෙන එක් අවස්ථාවක් තමයි මම හිතන්නේ සීලම චිත්‍රපටයේ ඔබ එක් දර්ශනයක් නිරූපණය කරා. ඒ නිරූපණය කරලා ඒ රූගත කිරීම බලාගෙන හිටපු ජනතාව ඒ කොටස රූගත කරලා ඉවරනකොටම අත්පුඩි ගහලා තමන්ගේ ප්‍රසාදය පළ කරා කියලා. ඒක මම හිතන්නේ ඊටාම දුර්ලභ අත්දැකීම. ඒ වගේ අවස්ථා තියෙනවා. ඒ සීලමේ. ඔව් මට මතකයි. ඒ බලයි ප්‍රේක්ෂක ඒ වෙලාවෙම ප්‍රතිචාර දක්වන කට්ටිය. දැන් සිරිල් වික්‍රමගේ මේ රංගවේදියා පසුකාලීනව මේ චිත්‍රපට අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙනවා. අපි මේ සාකච්ඡාව පටන් ගත්ත අවස්ථාවේ සඳහන් කරපු සිහිනලුවක් චිත්‍රපටය වගේ. මේ පැත්තට හැරෙන්නේ කොහොමද? ඒකට පසුබිම් වෙච්ච කාරණාවක් තියෙනවද? ඇත්තටම මට මේකම ඩොක්ටර් ලීනස් දිසානායක තමයි මට කිව්වේ උඹ චිත්‍රපට කරන්නේ නැත්තේ කියලා. පස්සේ මේ සත්සම්බුල සහාය අධ්‍යක්ෂක කරපු වසන්ත ඔබේසේකරට මම කිව්වා මේක වසන්තර දෙමු ඉස්සෙල්ලා. ඉතින් එයාට විශ්කත්ව කරා. ඊට පස්සේ ඩොක්ටර් කිව්වා කරපන් කියලා. ඊට පස්සේ මම සිහිනෙලා කිව්වේ. ඊට පස්සේ පොකාකට පස්සේ මම තව චිත්‍රපටයක් කරා. ඒකම තාර්ථක නැත්නම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් හිටියම සාර්ථක නැහැ. ඒක වෙනවා. ඔබ දැන් ජීවිතේ දිහා ආපහු හැරිලා බලද්දී මෙතෙක් පැමිණි ගමන් මඟ දිහා ආපහු හැරිලා බලද්දී නළුවෙක් විදිහට හෝ වේවා නැත්නම් ඔබගේ පෞද්ගලික ජීවිතය හෝ වේවා සිරිල් වික්‍රමගේ ගැන සිරිල් වික්‍රමගේ තෘප්තිමත්ද? මම හරි තෘප්තිමත්. මම බොහොම පිටිසර ගමක ඉන්නේ. අතසින් අපේ ඉස්කෝලේ මුළු ඉස්කෝලේ ළමයි 200 ගානයි. මේ ගුරුවරු 8ක් හිටියා. I think ඔය 930 ගණන් වල මම ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා මම හිතන්නේ අවුරුදු 3ෙන්ද කොහෙද අක්කා තමයි කිව්වේ. කොහොමද මේ ඉතින් ඒ ඉස්කෝලේ දක්ෂ ශිෂ්‍යෙක් වුණා මම. මේ ඉගෙන අපේ සිංහල භාෂාවේ ඉතිහාසයේ සාහිත්‍ය තමයි හුඟක් කියලා. ගුත්තිල කාව්‍ය ලාම්තොඬකව වගේ අලක් ගුත්තිල කාව්‍ය සිරින් සරු කියන කෙනෙක් මට කියන්න පුළුවන් මුසිල් වෙපුරුදට නුවරක් නොඉඳ ඉන්තෝ මේ යවන්නේ ඔතේ දෙල මම කටපාඩම් මට කියන්න පුළුවන්. ඉතින් අපිට කවි කටපාඩම් කරන්න ඕන. පෙළේට හිටනවා ඉතින් අපේ ගුරුවරයා වේවල ගන්නවා. ඉතින් අර මුලින් එකගේ යන්නේට මට මෙතන මට පාඩම්. කටපාඩම් එහෙම තමයි අපි කරේ.
ඊළඟට මම අන්තිම විශේෂම ඉතිහාසය. මම හුඟක් ආසා කරන විෂයක් ඉතිහාසය මම ගැඹුරින් අත්දැරුවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලෙ මම අත්දැරුවා. එහෙම ඉතින් අපි ඉතින් මේ කොහොම මම ඇත්ත වශයෙන් අපේ ඉස්කෝලේ යන කාලේ මේ හරි අපහසුකම් තිබුණේ අපිට. අපි යන්නේ සරමයි කමිසෙයි තමයි. කලිසම් නෙමෙයි. ඉතින් ඒ කාලේ අපිට තිබුණේ ඉස්කෝලේ අවසානයේ ප්‍රාරම්භ විභාග කියලා. ඒක තමයි ආණ්ඩුවේ විභාගය. ඉතින් ඕක ගන්නට අපිට කුරුණෑගල නගරයට එන්න ලියන්න. අපේ ගාමේ ඉඳලා නගරයට 10ක් තියෙනවා. වාහනේම නැහැ. ඉතින් පොයෙන් එන්නේ. ඇවිල්ලා ඉතින් මම පාස් වුණා එකෙන්. ඊට පස්සේ අපිට තියෙන එකම විෂය තමයි ට්‍රේනින් කොලෙජ් පුහුණු පා. වෙනදී විශ්වවිද්‍යාල අපි දන්නේ නැහැ කාලේ. ඉතින් ඔබ පෙරදී මේ ට්‍රේනින් කොලෙජ් එකට ඉතින් ඒකෙන් පාස් වුණා. ඊට පස්සේ ට්‍රේනින් කොලෙජ් බඳුනා. උතෙන් තමයි ඉතින් හරියට ආවේ. උතෙන් තමයි ඉතින් ජීවිතේ පටන් ගන්නවා. බොහොම ඉතින් අපි බොහොම දුකද හිතුව මිනිස්සු. ඇත්තට අපි කියන්නේ අපි ගොවියෝ. හැම අපේ පියා ඉතින් ගොවියෙක්. අපිට තිබුණා ඉතින් අර බලා ගන්න එළුවෝ හැදුවා. ඉතින් ඒක අපි කරේ. දැන් ඔබ ඔය ගමන ඇවිල්ලා ඔබ ගුරු වෘත්තියට පිවිසෙනවා. අපි දකින්න දෙයක් තමයි අපේ රටේ බොහෝ නළු නිලියන් වේවා ගායක ගායිකාවන් හෝ වේවා ඒ තමන්ගේ කලා ශාස්ත්‍රයේ යම්කිසි ස්ථාවර තත්වයකට පත් වුනහම තමන් කරන වෘත්තිය අතහැරලා දානවා. මොකද තමන්ගේ කලා කටයුතු මේ නිදහසේ ඉදිරියට ගෙන යාම සඳහා. හැබැයි ඔබ එහෙම නොකළ කෙනෙක්. ඔව්. බොහෝදේ මට කිව්වා මේ චිත්‍රපටි කරන්න මේ මුළු අයියකට. මම ගන්නෑ. එකක් මං ගුරු වෘත්තියට කැමතියි. අපි ශිෂ්‍යයන් දැනුවත් කිරීමයි කරන්නේ. මගේ ගායුනේ නෑ. නමුත් මේ රංගපෑමත් මම කරා. ඒකටත් මම වෙලාවක් හොයාගත්තා. ඉතින් අදම ජීවත් වෙන්නේ නැත්තට අර ගුරු වරකලියට ගෙසෙම් විශ්‍රාමයට හොඳලා ජීවත් වෙන්න. මට බොහෝ දෙනෙක් කිව්වා ඔය වෙලා මේ කන්නේ සිනමා වැඩත් මම හරියට කරා. ඒකත් මම කරා මේකත් කරා. ඒ දෙකම මම කාලේ ගත්තා. විශ්‍රාම කරලා මම හිටියේ ගුරු වෘත්තියේ. ගුරුවරයෙක් හැටියට අදත් මගේ ශිෂ්‍යවට ගරු කරනවා. ඔබ දැන් මේ සියල්ල අතරතුර ඔබ එක්තරා වකවානුවක ඊටාම තදින් දේශපාලන කටයුතු වලට නිරත වෙනවා. ඔව්. මම දේශපාලනට විශ්ුනේ අත් වශයෙන් විද්‍යුත් විශ්වවිද්‍යාලයේ නගුට. KMP රාජරත්න අපේ ගුරුවරයෙක්. ඔහු තමයි සිංහලයේ කියන එක මුලින්ම එතකොට අධිරාජ්‍යයට අපි මොකද්ද මන් දන්නේ විරුද්ධතාවක් අපේ මුලින්ම ලුම්බා ඝාතනයේදී බෙල්ජියම් ආණ්ඩුව ඝාතනය කරා කියලා කියන්නේ. ඉතින් මට හිතුණා මේකෙදි විරෝධතාවක් අපි දක්වන්න බෙල්ජියම් තානාපති කාර්යාලය ළඟට කියලා මම කතා කරා ශිෂ්‍යයන්ට. බොහෝ දෙනෙක් කැමති වුණා. පස්සේ අපි සංවිධානය කරා හාමුදුරුවෝ කතා කරගුණා. ඊට පස්සේ මේක ආරංචි වුණා අපේ උපකල්පතුමාට
මේ සුවරත හමුදුන මට වඩිඩක් උඹ මොකක්ද කරන්න උන්වහන්සේ ඉතින් උඹ කියලා තමයි අපි හවුදුන මේ ඔන්න මේ කොහරි මැරිච් එකට මෙහෙම මේ අපි මේකට විරුද්ධව ඔය සංඝයා යනවාද ඔබ අන්න උන්ට සංවර යන්න කිව්වා එහෙමයි කතා කියලා පස්සේ කැනිස්සෙදට ගියා එහෙල ඇති අපි විශාල පෙළපල්ලේ නැති කර ආවා බෙල්ජියම් කාර්යයට. එතකොට මේගොල්ල වට කරා අපි බෙල්ජියම් කුඩිය පාත් කරන. ඒකට නියෝගයක් ආවා පාත් කරලා ඇතුළත් වෙඩි තියනවා කියලා. අනේ අපි කවුද කැපෙනකම් කුඩිය කරලා ආවනේ. ඔක තමයි පළවෙනි ඊට පස්සේ සිරිමා මැතිණිය හිටියේ කාලේ ඒතෝ පඩේට කියලා මේක නවත්තන්නේ. උතෙන් ඒ දේශපාලනේ පටන් ගත්තා. එතකොට සිංහලයේ කියන එක අපේ දැඩි මෙමතක් තිබුණා. උතෙන් ඉඳන් පටන් ගත්තේ අපි කොහොම හරි මම මුලින්ම ශ්‍රී ලංකන් දහස්පක් බණ්ඩාරක එතෙන්දී එක්තරා අවස්ථාවක අපට ඒකෙන් අයින් වෙන්න තිබුණා. මොකද කොබ්බකඩු ජනාධිපතිවරණයේදී මැතිණියකට විරුද්ධ වුණා. විජේ කුමාරතුංග තමයි ඉතින් විජේ ඉතින් ඒ කාලේ අපි මිත්‍රා විජේ චන්ද්‍රිකා බඳින එකත් අපි දන්නවා. ඉතින් අපි චන්ද්‍රිකත් එළියට බහැලා ජනාධිපති වෙන්නේ කරා මේකට පරාදයි. විජේ තමයි මේ මහා ජන පක්ෂය කියලා හැදුවේ. ඉතින් අපි ඒකට බැලුවා. මේක කුමාරී මේ මහා ජන පක්ෂයේ ක්‍රියාකාරය ගැන ඒ කාලෙත් ලිපේ ප්‍රචාර වන්නේ මේ අපේ සහෝදරයෝ ජනතා විමුක්ති පෙරමුණ. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ අපිට දැඩිසේ බලපෑම කළා. මේ කුමාරී විජය ඝාතනය කරන්නේ. විජය ඝාතනය වෙලා මාසයක් ගියේ නෑ. මම මෙතන කරුණාරේ ගෙදර හිටියේ. කොළඹ එනවා මම මට ලියුමක් ආවා. දේශද්‍රෝහියා දඬුවම වරනේ ලියුම ගැන තියෙන තාම. දේශබංග ඉවත් වුණා කියලා බැනර් දෙකක් ඉල්ලන්න. ගෙදර එකයි තව එකක්. අපේ පවුලේ ඔක්කොම දැන් මේක ජේපීගොත් හෙලිලා හිටියේ කාලේ. අපේ පවුලේ අත්කම මොකද්ද මේ කරන්නේ? මගේ ප්‍රශ්නේ මොකද්ද ඉතින්? පස්සේ කොකටත් මම ගෙදරින් ආව කොළඹ. එලා වසන්ත ඔබේ ගෙදර හිටියේ. තඩියට තිබුණා මේ. මිනි මරණෝ ආරාම තිබුණා. මට දැන් ඉන්නම බෑනේ මං ගෙදර ගියා. ඊළඟ රැයට මං ගියා. මට තේරෙන්න බෑ වුණා ගෙදර වට කරනවා. මගේ පොඩි පුතා හිටියා. ඉතින් හරි කතා කරලා සිරිල්ලිකමේ පස්සේ අපේ බාරේ ආවේ නෑ කොළඹ. නෑ ආවා මම අපි දැක්කා. මොකද දොර කඩ ඇතුළට එන්නද එළියට එනවද? මම ඉතින් යන්නේ මම ආවුද. මගේ සහෝදරයා මේ මම ඇවිල්ලා ඉන්න මොකද්ද ප්‍රශ්නේ? අපට හම්බෙන්න හරි. ඒ දොරයින්ට ඕනේ නැහැ නේ ජනේ ළඟ එන්න. ජනේ කතා. හරිය ජනේ උඩ හතරෙනෙක් තුවක් කරන්. ඒක කට්ටිය වටේ ඉන්නවා. මගේ මොකද්ද ප්‍රශ්නේ? සහෝදරයා අපට රෝහි වෙලා නැහැ. මගේ මොකද්ද? දැන් මම කොහොමද ද්‍රෝහියෙක් වෙන්නේ? එතකොට දේශද්‍රෝහියා කියන්නේ කාටද?
දැන් ඔය සහෝදරවරුන්ට මේ අර තාප්ප ගහලා මුරකාරෝ ඉන්න ගෙවල් වලට යන්න පුළුවන්ද? බෑනේ. මම ගෙදර ඉන්න වැටක් අඩුලක්වත් නැහැනේ. ආවනේ. ඒක මොකද දේශද්‍රෝහියා. අර දේශ ප්‍රේමීද? ඒ තාප්ප ගහගෙන ඉන්නේ. මග නායකතුමාට කියන්න මේක ඒක තේරුම් කරලා දෙන්න කියලා. පස්සේ මේ කොල්ලෝ ටිකක් සරෙන්ඩර් කරා. ඒක අපට කතා කරන්න ඕන. කහෙන්ද දවල් කවල් එන්න ඕන කතා කරමු කියලා. කොහමරි ගියා. පවවදා තමයි පිටත් එක්කලා. ඉතින් පස්සේ මට ආරංචි වුණා ඒ කොල්ලෝ හතරම මරලා. අපි මිනි උඩින් ගියේ දවසල දැඩිසි. අතරින් විජය ඝාතනය කරා. අනවශ්‍ය දෙයක්. විජය ඝාතනය පස්සේ අපි හුඟක් බෙදුනේ. ලොකු පාඩුවක් වුණා. ඊට පස්සේ ඉතින් චන්ද්‍රිකා ප්‍රධානව අපි මාළවක දෙකට ගෙනෙච්චා. ඒකයි උනේ. බ්ලොක් අද්දගෙන තියෙනවා. දැන් දේශපාලනේ නෑ. ක්‍රියාකාරී දේශපාලනේ නෑ. දැන් කරන්න බෑ. හැබැයි මගේ තම ජාතිකත්වයේ තියෙනවා වගේ. තාමත් ජාතිකත්වයේ මගේ තියෙනවා. ඔය මේක සිංහල රට කියන එක මගේ තියෙනවා. සිංහල රට. මේ ළඟදී විග්නේශ්වරන්ලම උද්දච්ච කතා කියලා මේ ඔක්කොම ඒවා නිකන් මේ ජාතින් අතර මේ තමයි දෙබල ජාත්‍යත් සිංහල ජාතිය මේක එක්ක ඉන්න ඕන මේක මේ අල්ලපු රටේ ජනතාවනේ දැන් බොහෝ දෙනෙක් පිළිගන්නවා මේ සිංහල විජයයෙන් පැවත නෑ විජයයෙන් මේ ඉතින් සිංහල ජාතියට විජය කුමාරයා මේ එළවමිනියා අපේ කාන්තාවක් අසතම ඒකනේ මේ අපි පිට වඩා රාවණ කාලේ ඉඳන් මේ මාර්ගේ පවතින. ඒක සාක්ෂි තියෙනවා. ඒ ජාතිකත්වය අපට අවශ්‍යයි. ඒ රටේ හැංගීමක් නැතුව අපිට ජීවත් වෙන්න බෑ. එහෙම දෙන්න ඕන. ඉතින් ඒක ජාතිවාදය නෙමෙයි. ජාතිවාදය කියන්නේ බෑ ඒකට. ජාතිකත්වය. හොඳයි. දැන් සිරිල් වික්‍රමගේ තමන්ගේ ජීවිතය දිහා ආපහු හැරිලා බලද්දී කවදා හරි දවසක මේ අතපසු වෙච්ච දෙයක් නැත්නම් ජීවිතේ මගහැරිච්ච දෙයක් ගැන කල්පනා වෙනවද? එහෙම දෙයක් තියෙනවද? මට නම් එහෙම මගහැරුණා අතපසු වුණා කියලා කල්පනා වෙන්නත් ඒක නදාරින්න දුක් වෙන්නවත් මට අවශ්‍ය නැහැ. ඒක දෛවයට අපිට දෙන්න. අපි හිතන හැමදේම අපට කරන්න බෑ. හැමදේම කරන්න බෑ. ඒක නියමයි. මෙන්න මේක අයිබෙන් අපිට මෙන්න මේ එතනින් දුර අපිට යන්න බෑ. අපි මහා වාහන නැගෙන විශ්වාස ගෙවල් වල ඉතින් ඇයි එහෙම හිතන්නේ නැතේ. ඒකේ පරිණාම සමහරව අදායිර නෑ. මේ තමාට ලැබෙන ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඒකට තමා උත්සාහ කරන්න. නිකම්ම හිටියතර බුත් පහළ යන්නේ මට මේ එහෙම පහළ වෙන්නේ නැහැ. එහෙම පහළ වෙන්න බෑ. යමක් දිනා ගන්නට ඒකට උත්සාහ කරන්න. අපි විභාග කරන්න නිකම් බෑනේ. ඒකට පාඩම් කරලා ගන්නවා කාරණා හොයලා ඊට පස්සේ එතෙන්ට එන්නේ. ඉතින් ඒ නිසා මේ දැන් අතපසුනා අහෝ කියලා මේක මගේ දෛවයට ඉඩ දෙනවා. මගේ දෛවයෙන් ඉතින් මට මේක දුන්නේ. ඒකයි. ඒ මං කිසි දෙයකට කනකට අදාහිර වෙන්නේ නැහැ. මම දැන් මේ බොහොම සතුටින් ඉන්නවා. දැන් අද දවසේ මේ ඔබේ තෘප්තිමත් ජීවිතය ගැන කතා කරොත් අද දවස ගෙවන්නේ කොහොමද? පෙරදී මම විවේකයෙන් ඉන්නවා.
ඒක කියන්නේ ලැබුත් කරන්න බෑ. වයසයිනේ. ඉතින් වයසකට ශාරීරික දුර්වලයි. හිත හොඳයි. කය දුර්වලයි. ඉතින් හිතට දැන් කය මට්ටු කරන්න බෑ. දැන් කය තමයි හිත මට්ටු කරන්නේ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරනවා කය මර්ධනය කරන්න. බැරි ජාත කරේ. ඒක සුභ ධර්මනේ. සුභවට ඉඩ දෙනවා. කලකට වෙන්නේ අනේ මට මේක හම්බුන්නේ නැහැ. එහෙම මම කාටවත් එහෙම හිතන්නේ නැහැ. තේරුමක් නැහැ. මේක අපේ දෛවයේ අපි ගෙනියනවා යම් කිසි මාර්ගයක. ඒකෙන් වෙනස් වෙන්න බෑ. ඒක තමයි අපට ලැබෙන්නේ. ඒක නෙමේ අර අස්සලෝක ධර්මයේ කියන එකේ තියෙන සත්‍යයක්. මේක ලෝදහම මෙන්න මෙහෙම මේකේ මොකක් හරි গুপ্ত බලයක් තියෙනවා. ඉතින් ඒක හොයන්න තමයි ඔය ආගම කර්තෘවරු අරුම මොකදින උත්සාහ කරේ. ඒ গুপ্ত බලයේ විහිං තමයි මනුෂ්‍ය. ඉතින් නැත්නම් සමන් මේකම පැත්තේ මම වෙනවා. අපි කොහොමද එකතු වෙන්නේ? අර බලවේග ක්‍රියාකාරීත්වයෙන් තමයි අපි මේක. නේ? හොඳයි. ඒ තමයි සිරිල් වික්‍රමගේ. මෙතෙක් නොවිඳි YouTube රසයක් සඳහා වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා බෙල් අකුණ ක්ලික් කරන්න. Summon for you යුගයේ නාලිකාව.